समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද අපේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් අවධානය යොමු කරන්නට. අශාන් සහ නයනි කියන තරුණ දරුවෝ දෙදෙනෙක් තමන්ගේ අනාගතයට, තමන්ගේ අධ්‍යාපනයට, තමන් අනාගතයේ සූදානම් වෙන විවාහ ජීවිතයට ආශිර්වාද සලසා ගන්නට තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඒ පුතා අශාන් දරුවා අපිට ආරාධනා කර සිටියා, ඉල්ලා සිටියා. තවම අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් ඉන්නවා. නමුත් තමන්ටත් තමන්ගේ අනාගත සහකාරිය වෙන්න ඉන්න ඒ දුවටත් ආශිර්වාද ලබා ගන්නට, ඒ වගේම ඒ දෙපළගේම දෙමව්පියන්ට, දෙපළගේම සහෝදර සහෝදරියන්ට ආශිර්වාද සලසා ගන්නට මේ උතුම් පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා. තරුණ දරුවෝ තමන්ගේ ජීවිතයේ යම්කිසි ආකාරයකට අරමුණක් ඇති කරගෙන ඒ අරමුණ කරා යන ගමනේදී මේ වගේ ආධ්‍යාත්මික කටයුතු වලට දක්වන ලැබියාව පිළිබඳව අපි ඊටාම සතුටටපත් වෙනවා. ඒ දුවටත් පුතාටත් ඒ දෙපළගෙම මව් දෙමව්පියන්ටත් ආශිර්වාද කරමින් ඒ දරුවන්ගේ අනාගතය වාසනාවන්ත වේවා. ඒ බලාපොරොත්තු වෙන ආකාරයටම ඒගොල්ලොන්ගේ අනාගතය දීප්තිමත් වේවා කියන ප්‍රාර්ථනාව එක්ක තමයි අද දේශනාව සිද්ධ කරන්නේ. ඊට අමතරව මේ වසංගත තත්වය තුල පීඩා විඳින සියලුම ලෝකවාසීන්ට ආශිර්වාද කරන්නට කියන ඉල්ලීමත් ඒ දරුවෝ අපට සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් ඒ සියලු දෙනාට බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට වගේම ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටමත් ආශිර්වාද කරමින්, ඒ වගේම මිය ගියපු ඒ අශාන් පුතාගෙත් ඒ නයනි දුවගෙත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට වගේම මේ වසංගත තත්වය නිසා ඔබේ නමින් මිය ගියපු කවුරු හරි ඉන්නව නම් ඒ සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරමින් තමයි අපි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ දේශනාව ආරම්භයේදී අප විශේෂ ඉල්ලීමක් සිද්ධ කරනවා අපේ ලංකාවාසී ජනතාවට. පළවෙනිදා ඉඳලා නැවත වතාවක් සාමාන්‍ය තත්වයට රටේ කටයුතු පත්වෙන නිසා, ඒ පනවපු නීති රීති වෙනස් කරන නිසා, ලිහිල් කරන නිසා, විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය පාවිච්චි කරන සියලු දෙනාම පාහේ ඊටාම සිහිකල්පනාවෙන්, ඊටාම පරීක්ෂාකාරීව කටයුතු කරන්නට සහ ඥානවන්තව කටයුතු කරන්නට කියන ඉල්ලීම මතක් කිරීම ඔබට සිහිපත් කරනවා. මදක් වසංගත තත්වයේ අඩුවීමක් තිබුණට අපේ නොසලකිලිමත්කම වැඩි වුණොත්, අවිනය වැඩි වුණොත්, අපි ඒ පවත්වා ගත යුතු සෞඛ්‍ය පුරුදුවල අඛණ්ඩව පිහිටා සිටියේ නැතොත්
නැවත වතාවක් ඊටම දරුණු තත්වයන් උදා වෙන්නට පුළුවන්. මොකද පොදු ප්‍රවාහන පද්ධතිය තුල ගමන් කරනකොට ළඟින් අපිට බාහිර අයවලුන් හමු වෙන නිසා විශේෂයෙන්ම රජයේ සහ පුද්ගලික ආයතනවල රාජකාරී ආරම්භ කරද්දී ඒ සිද්ධ වෙන සමීප මිනිස්සු ඇසුරු කරන්න වීම නිසා මේ වසංගත තත්ත්වය නැවතත් අපේ රටේ වැඩි වෙන්න අවකාශයන් තියෙනවා. නමුත් සෑම දවසකම රටක් වහලා තියා ගන්නවා කියන එක අපි වගේ දුප්පත් දුගී රටකට ලේසි කටයුත්තක් නෙමෙයි. ඒ නිසා පවතින තත්ත්වය තුල හොඳින් සිහි කල්පනාවෙන් අපේ පින්වත් දෙමව්පියෝ, තරුණ තරුණියෝ, වැඩිහිටියෝ කවුරුත් රැකිරක්ෂාවලට යන අය තමන්ගේ ආරක්ෂාවත්, තමන්ගේ පවුලේ අයගේ ආරක්ෂාවත් තමන් නිසා කිසිවෙකු අනාරක්ෂිත තත්වයට පත්වන්නට ඉඩ නොදීමත් කියන සිතුවිලි ඇති කරගෙන කටයුතු කරන්නට කියලා ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා net සිතින් යුක්තව අපි බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට යෝජනා කරනවා. ඒ අපේ රටේ සහ ඔබ හැම දෙනාගේම යහපත වෙනුවෙන්. ඉතින් අපි දැන් මෙතෙන් ඉඳලා සද්ධර්ම දේශනාව සඳහා අපේ අවධානය යොමු කරනවා. සුපුරුදු පරිදි අපේ සද්ධර්ම දේශනාවට මාතෘකාව අදත් තබා ගන්නේ චිත්තෝපක්ලේශ ධර්ම කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ රේරුකාණි චන්දවිමල මහා සාමින් වහන්සේ විසින් තථාගත දේශනාවක්, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් විවරණය කරමින් ලියපු වටින උතුම් ධර්මෝපදේශ රාශියක් අපි මේ කාලේ දේශනා මාතෘකා මාලාවක් විදියට ඔබට පැහැදිලි කරමින් එන්නේ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සාරම්භ කියන උපක්ලේශ ධර්මය ගැන. තථාගතයන් වහන්සේ දේශනා කළ සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝ, සාරම්භය සිතට උපක්ලේශයක් වෙනවා කියලා. සිත කිලිටි කරන, සිත අඳුරු කරන ධර්මයක් බවට සාරම්භ කියන කෙලෙස් ධර්මය පත් වෙනවා කියලා. ඉතින් මේ වචනේ නම් මම විශ්වාස කරනවා ඊටාම කනට නුහුරු වචනයක්. ගැඹුරින් නිරන්තරයෙන් ධර්මය පරිශ්‍රණ කරන, ධර්මය ශ්‍රවණය කරන, දහම් පොතපත කියවන අය මේ ක්ලේශ ධර්මයේ පිළිබඳව දැනුමක් ඇති. නමුත් බහුතරයක් දෙනා මා විශ්වාස කරනවා මේ කෙලෙස් ධර්මයේ පිළිබඳව මේ හිත අඳුරු කරන, අපේ ජීවිතවලට ආලෝකය නැති කරලා දාන, අපේ ජීවිතවලට අන්ධකාරය උදා කරන මේ කෙලෙස් ධර්මයේ පිළිබඳව බහුතරයක් දෙනා දන්නේ නැහැ. නමුත් මේ කෙලෙස් ධර්මය ගැන දන්නේ නැති වුණාට බහුතරයක් දෙනාගේ හිතවල මේ කෙලෙස් ධර්මය ක්‍රියාත්මකයි. මේ මොහොතෙත් ක්‍රියාත්මකයි බහුතරයකගේ. ඒ නිසා ඔබ එය පිළිබඳව අවබෝධ කර ගැනීම, ඔබ ඒ පිළිබඳව තේරුම් ගැනීම මම විශ්වාස කරනවා ඔබට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. ඔබගේ ලෞකික ජීවිතේ ලෝකෝත්තර අරමුණු කරා ඔබගේ හිත ප්‍රගුණ කරගනිද්දි වගේම ලෞකික අරමුණු වල සාර්ථකත්වය වෙනුවෙන් ඔබ කටයුතු කරද්දී මේ ලැබෙන අවබෝධය ඔබට ගොඩක් උපකාරවත් වෙයි. මොකක්ද සාරම්භ කියන්නේ? අනුන් කරන දේවල් බලා ඒ දේවල් ඒවාට වැඩියෙන් කරනු කැමති බව සාරම්භ නම් වේ. සාරම්භ කියලා කියන්නේ එතකොට අනිත් අය කරන දේවල් බලලා ඒ දේවල්ම ඒ අය කරනවට වඩා වැඩිපුර කරන්ට යම්කිසි කෙනෙකුගේ සිතේ ඇති වුණොතින් සිතුවිල්ලක්, අරමුණක්, ආකල්පයක්, අන්න ඒක තමයි සාරම්භ කියලා කියන්නේ. දැන් ඔබ බලන්න ඕන ඔබට ඔබේ ජීවිතේ මේ වගේ සිතුවිලි ඇති වෙලා තියෙනවද? මේකේ විශේෂත්වයක් තියෙනවා.
කුසල සාරම්භයක් තියෙනවා අකුසල සාරම්භයක් තියෙනවා. කුසල පැත්තෙනුත් සාරම්භය තියෙනවා. යම් කිසි කෙනෙක් කරන දෙයක් බලලා ඊට වඩා හොඳට ඒ කුසල කර්මය කරන්න ඇති කරගත්තු සාරම්භයක් කෙනෙකුගේ හිතේ තියෙන්න පුළුවන්. එතකොට හැබැයි ඒක කුසල ක්‍රියාකාරකම් ඇතුළෙන් පෙනුනට ඒක සැබෑම කුසල කර්මයක් වන්නේ කුසල මූලික සිතුවිලි එකට ඉදිරිපත් කරගෙන කරොත් විතරයි. නැත්තම් හුදු තරංගකාරී මනෝභාවයකින් අනිකා පරද්දන මනෝභාවයකින් අනිකාගේ කුසලය පින යටපත් කරලා තමන්ව මතුවෙන මනෝභාවයකින් නම් ඒ ක්‍රියාව කරන්නේ. එතකොට ඒක පිරිසිදු කුසල කර්මයක් ලෙස අපට අඳුන්වන්නට බෑ සද්ධර්මයට අනුව. ඒ නිසා කුසල් කර්ම කරන අයගෙත් පින් කරන අයගෙත් සාරම්භය දෙනවා. මතකයි මුල්ම කාලවල තරුණ කාලේ ධර්ම දේශනා කරනකොට ධර්ම දේශනා කරන එක හොඳ කුසල කර්මයක් නේ. හොඳ පින්කමක් බණ කියලා දෙන එක. දස පුණ්‍ය ක්‍රියාවල ධර්ම දානය නැත්නම් ධර්ම දේශනාව පිනක් ලෙස දේශකයාට පින් සිද්ධ වෙන දෙයක් ලෙස දේශනාවේ ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා. නමුත් මා තරුණම කාලේ මුල්ම අවදී ධර්ම දේශනා කරාට ඒකෙන් මට පිනක් සිද්ධ වුණාද කියලා මමම කල්පනා කරනවා වරින් වර. මොකද හේතුව? ඒ කාලේ ඒ ධර්ම දේශනා කරද්දී මාත් එක්ක ධර්ම දේශනා කරන මා වගේම ධර්ම දේශනා කරන අනිත් තරුණ හාමුදුරුල්ලට වඩා හොඳට ධර්ම දේශනා කරන්න ඕන. අනිත් අය ඒ කියන්නේ අනිත් හාමුදුරුල්ලට පැහැදෙනවට වඩා පැහැදීමක් ඇති වෙන විදියට ධර්මය කියලා දෙන්න ඕන. ඒ වගේ සිතුවිලි මගේ මනසේ තිබිලා තියෙනවා පොඩිම කාලේ මුල්ම කාලේ. එතකොට ඒක කුසල ආධ්‍යාශයක්ම නෙමෙයි ඇත්තටම. එතන යම් කිසි ආකාරයකට මම දැන් නිරීක්ෂණය කරනකොට මාව මගේ මනස හොඳට බලනකොට පේනවා එතන තිබුණේ අනිත් අය යට කරගෙන මාව මතු කර ගැනීමේ තෘෂ්ණාවක්. එතන තිබුණේ වගේ එකක්. ඒක සාරම්භයක්. ඒක කුසල පක්ෂයේ සාරම්භයක්. කුසල පක්ෂය කිව්වේ ඒ සාරම්භ ගතියෙන් කරන කුසල් හින්දා මහා සුගතියක් අත් වෙනවා කියලා හිතන්ට අමාරුයි. ඒක හිතන්ට බෑ. මොකද හේතුව ඒ ප්‍රතිඵලය අවසාන වශයෙන් දැන් මම අනිත් හාමුදුරුවන්ට වඩා හොඳට බණ කියන්න ඕන කියලා හිතාගෙන ඒගොල්ලොන්ට වඩා අනිත් අය මට පැහැදෙන විදියට බණ කියන්න ඕනි කියලා හිතාගෙන මම උපරිම මගේ දක්ෂකම් පෙන්වමින් මගේ හැකියාවන් පෙන්වමින් මම බණ කියන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අන්තිමටම ඒ දේශනාවත් ඊටාම මිනිස්සෙන්ට පළදායි වෙන්නත් පුළුවන්. හැබැයි ඒ තුල මගේ දියුණුනේ මොකක්ද කියලා බැලුවොත් දැනුමක් දියුණු වෙන්නේ නැති ස්කිල් එකක් නේ. හොඳ හැකියාවක් ඒ දේශනාවට මම අනිත් අය පරාජයටපත් කරගෙන අනිත් අය බණ කිව්වට වඩා හොඳට කියන්න දරන උත්සාහය ඇතුලේ මගේ කුසලතා දියුණු වෙන්න ඇති. ඒ කියන්නේ හැකියාවන් කියන එක දියුණු වෙන්න ඇති. ඒත් මම විශ්වාස කරන්නේ නැහැ එතන මගේ පින කියන එක වර්ධනය වුණා කියලා. එතන මට කුසල කර්මයක් සිද්ධ වුණා කියලා කෙලස් තුනී වෙලා. මොකද එතනම ක්ලේශයකුත් බලවත් වෙලා තියෙනවා. ක්ලේශයකුත් එතන බලවත්. ඒ සාරම්භ කියන ක්ලේශය. මේ විදිහට ඔබ හොඳට බලන්න ඕන ඔබ කරන කුසල කර්ම ඇතුලේ යම්කිසි ආකාරයකට ඒ කුසල සිතුවිල්ලක් වගේ මේක වංචක ධර්මවලදීත් අපි යම් දුරකට මේක සාකච්ඡා කරා.
වෙනත් මාතෘකා ඇසුරින්. නමුත් මේ සාරම්භ කියන මනෝභාවයේදී අනිත් එක්කෙනා කරපු පින්කමට වඩා ලොකු පින්කමක් කරනවා කියන අනිත් අයගේ පින්කම ගැන කතා කරනවට වඩා කතා කරන විදියට පින්කමක් කරනවා කියන අනිත් අයට මතක හිටිනවට වඩා අනිත් අයගේ පින්කමට වඩා මගේ පින්කම මතක හිටින විදියට මම කරනවා කියන චේතනා නම් තියෙන්නේ ඒ සාරම්භ. එතකොට එතන අපේක්ෂාව වන්නේ එතන අරමුණ වන්නේ ඒ පින්කම තුල අවශ්‍ය කරන මුලමැද අග කියන තුන් ස්ථානයෙහිදීම ඊටම හොඳ උතුම් පිරිසිදු සිතුවිලි දියුණු කරලා කුශලය බලවත් කර ගැනීමකට වඩා එතන තියෙන්නේ අනිකාව යටපත් කිරීම නම් අනිකාව පරාජයටපත් කරලා තමන් උඩට ඒම වගේ අදහසක් නම් එතන බලාපොරොත්තුව අන්න එතෙන්දී අපි කරගන්නේ අපේ කුසල කර්මයෙන් අපිට ලැබෙන ආනිසංස නැති කරගන්න අහිමි කරගන්න එවැනි දෙයක්. ඒකෙන්ද පින් කරන අය කුසල් කරන අය මේ වගේ මනෝභාවයන් ඇති කරගන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේ කුසල කර්මයට විතරක් අවධානය යොමු කරලා නේ තමන්ගේ කුසල කර්මයට විතරක් අවධානය යොමු කරලා ඒ කුසල කර්මය වඩා යහපත්ව සහ වඩා හොඳින් සිද්ධ කරන්නට මං හිතනවා ඔබ වීරිය කරනවා නම් ඊටාම හොඳයි කියලා. මොකද ඒක ඔබට මේ ප්‍රයෝජනවත් වෙයි. අපේ සුදම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ මුහුණු පොතේ ෂෙයා කරලා තිබුණා කවුරු හරි කෙනෙක් මේ චීවර මාසය පිළිබඳව ලියපු කවි පෙළක්. ඒ කවි පෙළේ මේ සාරම්භයට අදාළ හැසිරීම ගැනත් එක කවියක් තියෙනවා නේ. ඒක මෙහෙමයි ඒකේ තියෙන්නේ. සති ගණනක් සිවුර තැම්පත් කර ගෙදර එන යන අයට දී කෑමද තේ වතුර හොඳටම කලේ වෙන කවුරුද අපි විතර පිම්පොත ලියයි මුදලාලිගේ ප්‍රිය සොඳුර. එක ලස්සනට ඒ සාරම්භය දැන් කටින පින්කම් වගේවා බොහෝ වෙලාවට කරන්නේ ව්‍යාපාරික ප්‍රජාවේ අයනේ. බොහෝ වෘත්තිකයොත් එහෙම අය කරනවා. නමුත් බොහෝ වෙලාවට ව්‍යාපාරික පවුල් වල අය තමයි අපේ රටේ ලංකාවේ කටින වස්ත්‍ර පූජාවක දායකත්වය අරගෙන ඒක කරන්නේ. ඉතින් ඒක කරද්දි බොහෝ දෙනෙකුගේ හිතවල මේ පැන නගින සාරම්භ කියන මනෝභාවය පිළිබඳව මෙතන ලස්සනට ඒ කවියා සටහන් කරනවා ජෝතිරත්න කදිර හෙට්ටිආරච්චි කියලා මහත්මේ කවිය. ඒක ලස්සනට ඒක ලියලා තියෙනවානේ. ඒක ඇතුලේ හොඳ විවේචනයක් ඔක්කොම තියෙනවා. ඒ වගේම ලස්සනට තියෙනවා ඒකේ ඒ අදහස මතු කළා. නැවතත් මම ඔබට ඒක කියනවා ඒක ලස්සනයි. සති ගණනක් සිවුර තැම්පත් කර ගෙදර එන යන අයට දී කෑමද තේ වතුර හොඳටම කලේ වෙන කවුරුද අපි විතර පිම්පොත ලියයි මුදලාලිගේ ප්‍රිය සොඳුර. දැන් මෙතනදී කෙරෙන දේවල් ගත්තොත් අනිත් එන අයට කෑම බීම දීම තේ වතුර සංග්‍රහ කිරීම ආදි වශයෙන් ඒ උතුම් කටින පින්කමේ ඒ සිවුරක් ගෙනත් තියාගෙන ඒ කරන ක්‍රියාවේ හොඳ දේවල් තියෙනවා. හැබැයි ඒක ලස්සනට ඒ කවියා පෙන්වනවා ඒක ඇතුලේ මේ දියුණු වෙලා තියෙන්නේ කුසල සිතක්ද නැත්නම් මේ හොඳටම කලේ අපි තමයි කියන සාරම්භයද. දැන් ලංකාවේ හරි ජනප්‍රිය වාක්‍යයක්නේ අපි තමයි හොඳටම කලේ කියන එක. ඒ වගේ මේ කවියත් නූතන
ඒ ජනප්‍රියම වැකිය තමන්ගේ කවිය වඩා අර්ථ ගන්වන්න තමන්ගේ අදහස වඩා හොඳට මතු කරන්න යා යොදාගෙන තියෙනවා. ඒ වුණත් මෙහි සාරම්භය පින්කම් වලදී මතුවෙන ආකාරය පෙන්වලා තිබිච්ච නිසා මට ඒ කවිය කියවපු ගමන් ඒක ඊටාම හොඳට මතකෙට ආවා. ඒක හොඳයි අපේ ධර්ම මාතෘකාවට එකතු කරන්න කියලාද. ඒ කවියටත් ගෞරවයක්, මොකද ඔහුගේ නිර්මාණයත් අපි මෙහිදී සිහිපත් කිරීම. ඉතින් ඔබ අවබෝධ කරගන්න ඕන කුසල පක්ෂේ මේ විදියට මේ අපි තමයි ඉහළින්ම දේවල් කරන්නේ. අනිත් සියලු දෙනාගේ පින්කම් යට කරගෙන අපේ පින්කම අපි මතු කරනවා කියන හැඟීමෙන් කරනවා නම් එතන තියෙන්නේ ඇත්තටම සාරම්භ සිතක්. ඒක කුසල සිතක් නෙමෙයි. ඒක උපක්ලේශයක්. අපරාධයක. මම මේක කියලා දෙන්නේ ඉදිරියට කටින පින්කම් කරන අයට ඒ වගේ සාරම්භ සිතක් ඇති වෙන්න දෙන්න එපා. මොකද ඔය ඇත්තෝ ඒ වගේ පින්කමක් කරන්නේ ගොඩක් හොඳ සිතකින්නේ. ඒ පින්කමෙන් උපරිම පින ඔබට අත් වෙන්න ඕන. ඔබ මේ වගේ සිත කිලිටි කරන සිතුවිල්ලක් ඒ පින්කම එක්ක මතුවෙන්න දුන්නොත් එතකොට ඒක අකුසල පැත්තට යන්නේ. අකුසල පැත්තට යනවා කියන්නේ ඒක පෞකාරකමකට වඩා ඒකේ ඒ කුසල කර්මයේ තුල සිද්ධ වෙන්න ඕන පවිත්‍ර මනස තුල ඇතිවෙන්න ඕන ඒ පවිත්‍රතාවය, පිරිසිදුකම, ඒ නිස්සරණාධ්‍යාසී භව මතුවෙන්නේ නැහැ. එහෙනම් ඔබ මේ පිළිබඳව හොඳින් හිතන්න කියලා යෝජනා කරන කුසල පක්ෂයේ පින් කරද්දී මේ සාරම්භ සිත ඉදිරිපත් වෙන්න පුළුවන්. කටින පින්කම් කරද්දී, මල් පින්කම් කරද්දී, විශාල පහම් පින්කම් කරද්දී මේව මතුවෙන්න පුළුවන්. සිහි කල්පනාවෙන් දැනගෙන තේරුම් අරගෙන බුද්ධිමත්ව තමන්ගේ පින්කම හොඳටම කරනවා කියන සිතින් කරනවා මිසක අරයාගේ පින්කමට වඩා හොඳට කරනවා කියන සිත ඇති කරගන්න එපා. ඒක එච්චර යහපත් වෙන්නේ නැහැ. මම එක දවසක් අපේ මාතර මහින්ද ස්වාමීන් වහන්සේ කියලා තරුණ හාමුදුරු කෙනෙක් ඉන්නවා ලංකාවේ. ධර්මදේශනා හොඳට කරන හාමුදුරුව කෙනෙක්. මාතර මහින්ද හාමුදුරුවන්ගේ උන්වහන්සේ සංවිධානය කරපු දානයකට වැඩියා. ඒ දාන පින්කමේදී උන්වහන්සේ අපූර්ව වැකියක් කිව්වා. ඒ දාන පින්කමට පූර්විකාවක් විදියට ස්වාමින් වහන්සේලා පිළිගන්න අවස්ථාවේ මොකක්ද උන්වහන්සේ කිව්වේ? උන්වහන්සේ සඳහන් කළා මම පින්කමක් කරනකොට හැම වෙලාවෙම මේ මම කරන මගේ ජීවිතේ කරන අවසාන පින්කම කියලා හිතාගෙන තමයි මම පින්කම ආරම්භ කරන්නෙම. එතකොට මගේ ජීවිතේ කරන අවසාන පින්කම නිසා මම ඒ පින්කම මට කරන්න පුළුවන් ලස්සනම විදියට, ඉහළම විදියට, ධර්මයට අනුගත විදියටම කරන්න උත්සාහ කරනවා කියන එක උන්වහන්සේ සඳහන් කළා. ඇත්තටම ඒ උන්වහන්සේගේ ඒ අනුශාසනාව ඇහුවට පස්සේ මා කරපු හැම පින්කමකදීම මා දම්පැන් දීපු අවස්ථාවල, වෙනත් පරිත්‍යාග සිද්ධ කරපු අවස්ථාවල විවිධ දේවල් ඒ පින්කමෙන් පස්සේ මා පින්කම් විදියට සිද්ධ කළා. ඒ හැම වෙලාවකම මාත් සිතපු දෙයක් තමයි මේ මගේ ජීවිතේ මා කරන අන්තිම පින්කම කියලා. එහෙම හිතාගෙන තමයි පින්කම පටන් ගන්නෙත්. පින්කම අවසාන වෙනකම්ම පින්කමේ කටයුතු කරන්නේ. එතකොට පුදුම සතුටකින්, පුදුම පිරිසිදු මනසකින් ඒ පින්කම ඉවර වෙනකම්ම එක හොඳටම යහපත්වම
කරන්න පුළුවන්. එතකොට ඒක කාත් එක්කවත් තරංගයක් නෙමෙයි. ඒ සිතුවිල්ල ඇති කරගත්තම මට මා කරන පින්කම වඩා ඵලදායීව නිම කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් ඒක කොච්චර ප්‍රබල ලෙස මා ප්‍රගුණ කරනවද කියනවා නම් ඒ සිතුවිල්ල මා සෑම ධර්මදේශනාවක්ම ආරම්භ කරන්නේ ඉස්සර නම් ආරම්භ කළේ අනිත් හාමුදුරුල්ලට වඩා හොඳට බණ ටික කියලා මම හොඳම දේශකයා වෙනවා. දැන් මම ධර්මදේශනා ආරම්භ කරන්නේ හැම දවසකම ඇත්තටම මේක මගේ අන්තිම බණ වෙන්න පුළුවන්. සමහර විට හෙට දවසේ බණක් කියන්න මම නොඉන්න පුළුවන්. මා අපවත් වෙන්න පුළුවන්. මා එක්තැන් වුණු රෝගියෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මට ධර්මය කියලා දීලා පිනක් සිද්ධ කරගන්නට ලැබුණු මේ අන්තිම අවස්ථාව විය හැකි. ඒ නිසා මා මේ දේශනාව මට කරලා දෙන්න පුළුවන් හොඳම විදියට, අර්ථාන්විතම විදියට, මිනිස්සුන්ට දෙයක් තෝරලා දෙන්න පුළුවන් උපරිම මගේ ශක්තියෙන් තෝරලා දෙනවා කියන එක. ඉතින් හැම දේශනාවක්ම පුදුම සතුටකින් ආරම්භ කරලා තාම සතුටින් නිමා කරන්නට ඒ හින්දා අවස්ථාව හම්බ වෙලා තියෙනවා. මම දන්නවා මේ පින්කම පුරාම එතකොට ඒ දේශනාව පුරාම මගේ හිත කොච්චරනම් පිරිසිදු වෙනවද කියලා. එකම අරමුණ ධර්ම දේශනාව කියන උතුම් පින්කම හොඳටම කරගෙන මටත් පිනක් සිද්ධ කරගන්න එක. එහින්දා කුසලය කරද්දිත් සාරම්භ ඉදිරිපත් වෙන එක වළක්වගෙන කුසලය ලෙස හරියට සිද්ධ කරලා අපගේ ජීවිතයට පින බලවත් කරගන්නට කුසල පක්ෂය දියුණු කරගන්නට මා යෝජනා කරනවා ඔබත් මේ වටින උපදේශනයන් තථාගත ධර්මයේ තියෙන ප්‍රයෝජනයට ගන්නට කියලා. ඊළඟට මේ අකුසල පක්ෂයෙහි තියෙන සාරම්භය එකවේ අනිත් එක්කෙනා අපිට කරාට වඩා වැඩි අයහපතක් එයාට කරන්ට හිතන එක තමයි අකුසල පක්ෂයෙහි සාරම්භය කියලා කියන්නේ. කුසල පක්ෂයේ සාරම්භය කියලා කියන්නේ අනිත් එක්කෙනා තමන්ට කරාට වඩා අයහපතක් තමන් කරන්ට හිතන එක. එතකොට මෙහෙම රේරුකාණේ හාමුදුරුවෝ සඳහන් කරනවා අනුන් තමහට කළ වරද සම්බන්ධයෙන් හටගන්නා වූ සාරම්භය නම් අනුන් අතින් සුළු වරදක්මුත් තමහට වුවහොත් එයට දෙතුන් ගුණයකින් 7-8 ගුණයකින් 100 ගුණයකින් වැඩි කොට පිළිගන්නා ස්වභාවයයි. ඒ කියන්නේ ඒකට අදාළව ප්‍රතිචාර දක්වන ස්වභාවය. ඒ කියන්නේ කාට හරි එක්කෙනෙක් තව එක්කෙනෙකුට කවුරු හරි එක්කෙනෙක් තව එක්කෙනෙකුට වැරද්දක් කරනවා. අපි හිතමුකෝ බනිනවා. එයා සාමාන්‍ය වචන කියලා බැන්න නම් අනිකා කල්පනා කරනවා මම එයාට හොඳට ලුණු ඇඹුල් ඇතුවම කියන්නම් කියලා. කියලා හිතලා අසභ්‍ය වචන, පරුස වචන කියලා එයා බනිනවා. එතකොට අර පුද්ගලයා කරගත්තු අකුසලයට වඩා අකුසලයක් දෙවැනිය ප්‍රතිචාර වශයෙන් සාරම්භය මුල් වෙලා තමන්ට බැන්නට වඩා නපුරු විදියට බනින්ට ගිහිල්ලා එයාට කරගන්නවා. ඒ සාරම්භ සිතේ තියෙන අයහපත් ගතියක් තමයි අපිව පොළඹවනවා, අපිව යොදවනවා මේ අනිත් එක්කෙනාට වඩා උඩින් බැනුමකින් හරි තමන් ඉන්න ඕන කියන එකට. බැනුමකින් හරි තමන් ඉන්න ඕන අනිත් එක්කෙනාට වඩා උඩින් කියලා
තමන්ට බැන්නට වඩා වැඩිපුර බනින්න හිතනවා අනිකට. සාමාන්‍ය වචන කියලා නම් බැන්නේ අසභ්‍ය වචන කියලාම බයිනවා. තමන්ට සමහර කෙනෙක් අසභ්‍ය වචන කියලා බයිනවා. එතකොට එයා ඊට වඩා උඩින් තමන්ට ඉන්න ඕන හින්දා එයා ගිහලා ගහනවා. ඒක තමයි සාරම්භයේ හැටි. සාරම්භය බලවත් එක්කෙනා හිතන්නේ මට බැන්නනේ මම කරන්නම් කියලා. එයා ගිහලා ගහනවා, පහර දෙනවා. දැන් හරිනම් එයාට සාරම්භයේ නොතිබුණා නම් සමහර විට එයාට බැන්නට එයත් බැනලා ඒක ඉවර වෙනවා. හැබැයි ලෝකේ ගොඩක් මිනිස්සු මේ වගේ රටවල් වල නම් එහෙම නෑ, බැන්නම බනින විතරයි, ගැහුවත් මෙහි ගහන්න යන්නේ නෑ ලේසියට. මොකද හේතුව මෙහි පළමුවෙන් ගහපු කෙනත් දෙවනියට ගහපු කෙනත් දෙන්නම නීතියෙන් දරුණු දඬුවම් විඳිනවා. මෙහි මට ගහපු හින්දා ගැහුවා වගේ ඒව වළංගු නෑ මේ රටවල් වල නීතියෙන්. හරි සංකීර්ණයි මේ රටවල් වලදී. ඒ නිසා මේ හැමතිස්සෙම මේ අනිකාට අත උස්සන එක වැරද්දක් විදියට තමයි, අයහපත් අශිෂ්ට දෙයක් විදියට තමයි දියුණු ලෝකයේ රටවල් වල දියුණු සමාජවල මිනිස්සු පිළිගන්නේ. ලංකාවෙත් ඒ වගේ ශිෂ්ට මිනිස්සු ඉන්නවා, කාත් එක්කවත් ගහ ගන්න යන්නේ නැති, කැති පොළු අරන් පොඩි දෙයටත් හෝ ලොකු දෙයටවත් ඉදිරියට එන්නේ නැති බොහොම වැදගත් ශිෂ්ට මිනිස්සු අපේ රටේ තවම ඉන්නවා. හැබැයි බොහෝ අය චූටි දෙයක් වුණත් වචනයක් කියපු ගමන් පැන්න ගමන් ගහන එක මහා වීරකමක් ලෙස සලකනවා. මොකද අපේ ඔළුවට දාලා තියෙනවා මේ මුලින් ගහන එක්කෙනා දිනනවා කියලා. මොකද මට මතකයි අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට ඔය ඉස්කෝලේ වැඩිහිටි පන්තිවල ඉන්න මේ තරුණ කොල්ලෝ අපේ වයසේ ළමයි එක්ක මේ රණ්ඩු කරවලා තියෙනවා. එතකොට අපිට කියනවා මේ බය නැත්තම් ගහන්න කියලා ඉස්සෙල්ලා. ඉතින් මමත් ඒ වගේ මෝඩ වැඩ කරලා තියෙනවා මේ ඉස්කෝලේ යන කාලේ. ඒ කියන්නේ අනිත් අය ඉස්සරහා මේ වීරයා වෙන්න ඕනවට මුලින් ගහන එක පුරුදු වෙලා තියෙනවා. ඒවා මේ අශිෂ්ට ගති. ඒවා අපේ ගම්වල අපි පොඩි කාලේ ඒ වගේව තිබුණා ඉස්කෝලවල. ඒවා තිබුණා. ඉතින් අපේ පෙර පිනකට අපි බේරුනේ ඒ වගේ යම් ගති ලක්ෂණ සහිත මිනිස්සු අපේ ආශ්‍රයේ හිටියනේ අපේ ජීවිතේ. ඉතින් ඒවයින් අපිව බේරෙන්න තථාගතයන් වහන්සේගේ ධර්මය ඒ ගති දිගට යන්නේ නැති වෙන්න තථාගතයන් වහන්සේගේ දේශනා ඉගෙනගත්තු එක, ඒවා තේරුම් ගත්තු එක අපිට කොච්චර ප්‍රයෝජනවත්ද. මොකද මුලින් ගහන එක්කෙනා, ඉස්සෙල්ලම ගහන එක්කෙනා, ඉස්සෙල්ලම කනෙන් අදින එක්කෙනා, ඉස්සෙල්ලම කකුල පාගන එක්කෙනා, ඉස්සෙල්ලම ගිහිල්ලා ඇඟේ හැප්පෙන එක්කෙනා වීරයා විදියට සලකලා එයාට වටිනකම් දෙනවා සමහර නූගත් අශිෂ්ට සමාජවලදී. ඒක ගෝත්‍රික සමාජවල ලක්ෂණයක්. ශිෂ්ට දියුණු සමාජවල එවැනි දේවල් අගය කරන්නේ නැහැ. ඒවා ප්‍රශංසා කරන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත් වෙන්න ඕන අපි. ඒ වගේ ගති ස්වභාවයන් අපේ සමාජයෙන් අයින් කරවන්න. ඒවා හිංසාකාරී, අයහපත්, අශිෂ්ට ගති ස්වභාවයන් ලෙස අපි පැහැදිලිව මේව ප්‍රතික්ෂේප කරන්න ඕන. ඍජුවම මේව ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒවා අයහපත්, ඒවා නොකළ යුතුයි, ඒවා අශිෂ්ට ගති කියලා. කොමුණත් ඔබ අවබෝධ කරගත යුතු දේ තමයි, ඔබ තේරුම් ගත යුතු යථාර්ථය තමයි මනුෂ්‍යයින්ගේ සාරම්භය කියන අකුසල මනෝභාවය තමයි, චිත්තෝපක්ලේශය තමයි මේ තමන් අනුන්ට වඩා උඩින් අපරාධකාරයෙක් වෙන්න ඕනි, තමන් අනුන්ට වඩා ඉහළින් ඉන්න වැරදිකරුවෙක් වෙන්න ඕනි, තමන් අනුන්ට වඩා උඩින් හිංසකයෙක් වුණත් ඉන්න ඕනි කියලා හිතෙන එක ඒ සාරම්භ.
ඒක ඇතුලේ මාන්නය අන්තර්ගතයි. ඒක ඇතුලේ ආඩම්බරකාරකම අන්තර්ගතයි. ඒක ඇතුලේ ගොඩාක් නරක සිතුවිලි අන්තර්ගතයි ඒ සාරම්භ එක්ක. ඒකෙති තියෙන්නේ මේ කැපී පෙනෙන්නට තියෙන තෘෂ්ණාවක් එක්තරා විදියකට ගත්තොත්. අනිත් අය අතර මතුවෙන්නට අපේ මනස විසින් අපිව පොළඹවනවා. අයහපත් දේවල් වලින්. ධර්මයේ කියන්නේ අක්ඛෝදේන ජිනේ කෝදං. ක්‍රෝධ කරන එක්කෙනාටත් ක්‍රෝධ නොකිරීමෙන් ජය ගන්නට කියලා. අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනන්න කියලා. ජිනේ කදරියන් දානේන මසුරු අයව දිනන්ට නම් දම් දෙන්න කියලා. මසුරව පරද්දන්නේ දන් දීලා. සච්චේනාලික වාදිනම් බොරුකාරයෝ පරාජයටපත් කරන්න ඕනි නම් ඇත්ත කතා කරන්න කියලා. මෙහෙම තමයි අපේ තථාගතයන් වහන්සේ දින නැහැටි කියලා දීලා තියෙන්නේ. හැබැයි බොහෝ වෙලාවට මිනිස්සු හිතන එකක් තමයි අනිත් එක්කෙනා කරන වැඩේට වඩා තමන් කරන වැඩෙන් තමන් උඩින් හිට ගන්න. එහෙම හැසිරෙන්න ඕනි කියලා. එතෙන්දී මට එක බොරුවක් කිව්වොත් මම බොරු 100ක් කියනවා. මට එක නරක වචනයක් කිව්වොත් මගෙන් වැලක් අහන්න වෙයි. එහෙම කියලා මිනිස්සු අර සාරම්භය හින්දා තමන්ට විරුද්ධව කෙනෙක් කරගන්න අකුසලයට වඩා ලොකු අකුසලයක් එයා තමන්ට කරගන්න. ඒක හරිම අවාසනාවන්ත හරි අභාග්‍ය සම්පන්න දෙයක් මනුස්ස ජීවිතයක. ඒ හින්දා මම ඔබට මෙත්සිතින් යෝජනා කරන මේ සාරම්භ කියන මනෝභාවය තමන්ගේ මනසේ ඉදිරිපත් වෙනකොට ඒක හොඳට තේරුම් ගන්න. ඒක හොඳට අවබෝධ කරගන්න. ඒක ඇතුලේ මේ අනිත් අයට වඩා අපි උඩින් ඉන්න ඕනෑ කියන ඒ මානසිකත්වයත් එක්කම තමන් ලොකු පව් කරන මිනිස්සෙක් බවට පත් කරනවා. විශාල පව් කරන මිනිස්සෙක් බවට තමන්ව පත් කර ගන්නවා. එයි පවෙන් හරි උඩින් ඉන්න ඕන කියලා. ඒගොල්ලෝ පිනෙන් පින් කරන වෙලාවට පිනෙනුත් උඩින් ඉන්න පින් කරනවා. පව් කරන වෙලාවට පවෙනුත් උඩින් ඉන්න පින් කරනවා. අපි කරන ක්‍රියාවක අපි බලන්න ඕනේ මොකක්ද? යහපත් සහ අයහපත් භාවය පිළිබඳව. කුසල සහ අකුසල පැත්තනේ බෞද්ධයෙක් විදියට අපි කරන ක්‍රියාවක් කරනකොට අපේ අවධානය යොමු කරන්න ඕන. කිසි ක්‍රියාවක් කරනකොට අපි අවධානය යොමු කරන්න ඕන මේක කුසලයක්ද? මේක අකුසලයක්ද? මේකට එන්නේ කුසල විපාකයක්ද? මේකට එන්නේ අකුසල විපාකයක්ද? ඊ ටික තමයි බෞද්ධයෙක් යමක් කරනකොට බලන දේ. මේ ක්‍රියාව හොඳ ක්‍රියාවක්ද? මේ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය හොඳද? මේ ක්‍රියාව නරක ක්‍රියාවක්ද? මේ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය නරකද? අයහපත්ද? ඒ විදිහටයි අපි බලන්න ඕන. එහෙම නැතුව අරයා කරාට වඩා උඩින් හොඳ එක කරනවා කියන එක. එතකොට එතන තියෙන අනිකාට වඩා උඩින් ඉඳීම මිසක කුසලය නෙමෙයි. කුසල විපාකයේ පිළිබඳව තියෙන පැහැදීමක් නෙමෙයි. අරයා මට තල්ලු කරලා දාලා ගියා. මාව තල්ලු කරලා දාලා ගියා. මං කඩනවා කකුලක් කියලා හිතන එක. ඒකේ යා බලන්නේ නැහැ එතන අකුසල පැත්ත. එයා බලන්නේ තමන්ට කරපු එකට වඩා වැඩි දෙයක් කරන එක. ඒකෙන් අර තල්ලු කරන මිනිස්සයා අනිකව ඇඟේ හැප්පිලා එයා කරගත්ත අපරාධයට වඩා ඒකට කේන්ති ගිහිල්ලා ඊට වඩා වැඩි එකක් කරන්න ඕනි කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්ත අනුවණයා කල්පනා කරනවා කඩනවා කකුලක්. නැත්තම් මාව තල්ලු කරන්නනේ ආවේ. මාව තල්ලු කරන්නේ අත් දෙකෙන්. ඔය අත් දෙකෙන් ආයේ තල්ලු කරන්න තියන්නේ නැහැ කවුරුවක්වත්. කඩනවා අතක්. මතක තියාගන්න. ඔය වෛරී
ඔය ද්වේෂ සහගත ඔය පලිගන්නා සුළු ඒ මනෝභාවය අපි කාටවක්වත් යහපතක් නම් සිද්ධ කරන්නේ. අපේ මෙලොවට අයහපතක් කරනවා, අපේ පරලොවට අයහපතක් කරනවා, අපේ දෙලොව ජීවිතයම පරිහානියට පත් කරනවා. අපේ දෙලොව ජීවිතයම. ඉතින් තාම බුද්ධිමත් වෙන්න ඕන මේ වගේ. මේ මනෝභාවයන් ගැන පුදුම තරම් කල්පනාකාරී වෙන්න ඕන. නැත්තම් අපි දන්නේම නැහැ අපි පිරිහිලා යන හැටි. අපේ ජීවිත නාස්ති වෙන හැටි අපි දන්නේම නැහැ. එතෙන්ට ඔබ වැටෙන්න එපා. ඔබට තවම පුළුවන්කම තියෙනවා මේ සාරම්භයෙන් නිදහස් වෙන්න. මේක ගැලවෙන්න බැරි අකුසල සිතුවිල්ලක් නෙමෙයි. මේකෙන් අපිට ගැලවෙන්න පුළුවන්. මේ වගේ ගති ස්වභාවයන්ට ගිහිල්ලා අපේ කුසලය අපිරිසිදු කරගන්න එකත් නවත්තන්න පුළුවන්. බලගතු අකුසල් කරගන්න එකත් නවත්තන්න පුළුවන්. සාරම්භය තේරුම් ගත්තු කෙනා තමන්ගේ හිතේ සාරම්භය යෙදෙනකොට ඒ සාරම්භය පිළිබඳව අවබෝධය ඇති කරගෙන සිහිය නුවණ දියුණු කරගෙන එයා තමන්ගේ කුසල කර්මයක කුසල සිතුවිලි බලවත් කරනවා මිසක අලෝභ අදෝස අමෝහ කියන කුසල සිතුවිලි බලවත් කරනවා මිසක එයා අරයාගේ පින්කම යට කරන්න, මෙයාගේ පින්කමට වඩා උඩට එන්න, අරයට වඩා කැපී පෙනෙන්න, මෙයාට වඩා කැපී පෙනෙන්න වගේ මිත්‍යා දෘෂ්ටිවල සාරම්භය මුල් වෙච්ච හිත අපිරිසිදු කරන ධර්මවල තමන්ගේ පින්කමේදී ඇලෙන්නේ ඥානය දියුණු වෙච්ච කෙනා. ඒ වගේමයි කෙනෙක් තමන්ට අයහපතක් කරලා තියෙන්න පුළුවන්. අපි කාටත් ජීවිතේ අයහපත කරපු අය ඉන්නවනේ. මටත් ඉන්නවා එහෙම අයහපත කරපු අය. අතෑරලා ඉවරයි ඒගොල්ලෝ ඔක්කොම. සමාව දීලා ඉවරයිනේ. ජීවිතේ යම් කාලවල අයහපතවල් කරපු අය ඉන්නවා. ඉතින් මම කල්පනා කරලා තිනවා මාත් එහෙම අනිත් අයට පොඩි හරි අයහපතවල් කරපු වෙලාවල් තියෙනවා. මහා අපරාධ කරලා නැති වුණාට යම් අයහපතවල් මාත් කරලා තියෙනවානේ. ඉතින් අපි ඒක වැරද්දක් කියලා තේරුම් ගත්තම අපි ඒක අතාරින්න ඕනේ. ඒ වගේමයි අපි විශේෂයෙන්ම අපි අනිකාට අපිට කරන අයහපත තියෙන්න පුළුවන්. නමුත් අපි ඒකට ප්‍රතිචාර ලෙස ඊට වඩා ලොකු අයහපතක් කරන්න අපි කටයුතු කළොත් ඒකට අපිට తాවකාලික සතුටක් විතරක් ලබා ගන්න පුළුවන් වෙයි. తాවකාලික සතුටක්. දුන්නා මම යාට කැඩුවා කකුලක්, පැලුවා ඔළුව, හොඳ සුද්ද සිංහල වලින් මම යාට කිව්වේ. එයා එන්නේ මගේ ගාව කට අරින්න. ඇත්තටම ඔබ తాවකාලික ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. දැන් ඔබ හින්දා බය වෙලා ඉන්නව වෙන්න පුළුවන් අනිත් අය. ඒත් මතක තියාගන්න. ඔබ කරපු අකුසලය අනිකාට කායික හිංසනයක් කරා නම්, වචන වලින් ඔබ හිංසා කරා නම් ඒ විපාකය ඔබට එනවා. ඒක තේරුම් ගන්න. ඒකෙන් ගැලවෙන්න බෑ. මොකද ද්වේෂ මූලිකවම නම් කලේ. වෛරය, පලිගැනීම, උපනාහය එක්ක නම් කරේ. ඒ වෙන එක කොහොමද නවත්තන්නේ? ඒවා පෙරලා තමන්ගේ ජීවිතයට බලපෑම් කරන එක කොහොමද නවත්තන්නේ? ඒක නවත්තන්න බෑ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් බීජයක්ද වපුරන්නේ ඊට සාපේක්ෂ ඵල ලැබෙනවා. කල්යාණකාරී කල්යාණං, යහපත කළොත් තමයි යහපත. පාපකාරීච පාපකං, අයහපත කළොත් අයහපත. පව් කළොත් විපාකය පවක්. කුසල් කළොත් ආනිසංසය තාම හොඳ එකක්. අපි දන්නවා අපි බොල් ටිකක් වැපුරුවොත්, බොල් බී ටිකක් වැපුරුවොත් අපි අස්වැන්න නෙලන්ට ගිහින් වැඩක් නැහැ. මලු අරගෙන වීගේන්ට කියලා හම්බ වෙන්නේ බොල් තමයි. හින්දා තාම බුද්ධිමත්, තාම ඥානවන්ත මේ අපේ හිතේ කතාව තේරුම් ගන්න ඕන. හිතේ යෙදෙන මේ අයහපත් මනෝභාවයන් නිසා අපි අපව නාස්ති වෙන එක,
අපි කරන පින්කම් අපිරිසිදු වෙලා යන එක වළක්වන්න ඕන. ඒ වගේම අපේ අකුසල පක්ෂයේ අපි ගොඩාක් බලවත් වෙන එක නේ. අකුසල පැත්තෙන් අපි අකුසල කර්ම ගොඩාක් කරගෙන නාස්ති වෙන එක, අපේ සසර ගමන දුකටපත් කරගන්න එක පුළුවන් තරම් අඩු කරගන්න ඕන. සාරම්භ කියන මනෝභාවය තමයි අපි අනිත් අයටත් වඩා උඩින් ලොකු පව්කාරයක් කරන්නේ. සාරම්භ. ඒක අකුසල පැත්තේ යෙදුනම අනිත් අයට වඩා උඩින් ලොකු පව්කාරයක් වෙන්න යනවා. ඒ වගේම තමයි අපි කුසල පක්ෂයේ සාරම්භය අරගෙන આવොත් අපි කුසල කර්මය කරගන්නවා වෙනුවට ඒ කුසල සිත් දූෂිත කරගන්නවා. ඒ කුසල සිත් අපිරිසිදු කරගන්නවා. එහෙනම් බුද්ධිමත් වෙන්න. හොඳට මේ දේවල් ධර්මානුකූලව අවබෝධ කරගත්තු එක්කෙනෙකු බවට ඔබ පත් වෙන්නට උත්සාහ කරන්න ඕනේ. වීරය කරන්න ඕන. මොකද මේ තථාගත දේශනාව තරම් අපේ හිත් හදාගන්න, අපේ හිත යහපත් තත්ත්වයට පත් කරගන්න අපිට වෙන කුමකින්ද ලස්සනම මඟ පෙන්වීමනේ. තථාගත දේශනාව අපේ හිත යහපත් කරගන්නට, අපේ හිත අකුසලයෙන් ගලව ගන්නට, කුසලයෙහි සමාදන් කරව ගන්නට අපිට ගොඩාක් උදව් කරනවා. මේ සාරම්භය සාමාන්‍ය ලෞකික ජීවිතයේදීත් ඉදිරිපත් වෙනවා. ඒ තමයි අනිත් අයට වඩා තමන් මතුවෙන්න, තමන් කැපිපෙනෙන්න දරන උත්සාහයට සමහර අයව පොළඹවන්නේ සාරම්භයෙන්. එතකොට ඒක පවුද එහෙම කියන්න බෑ. නමුත් අවාසනාවන්ත දේවල් කරගන්නවා කියනවා. දැන් සාරම්භය යෙදුනොත් එහෙම තමන්ගේ යාළුවෙකුගේ ගෙදර තියෙන බඩු මුට්ටු දිහා බලලා, තමන්ගේ යාළුවාගේ ගෙදර තියෙන බඩු මුට්ටු දිහා බලලා කාට හරි සාරම්භයක් ඇති වෙනවා. මෙයාගේ ගෙදර තියෙන බඩු මුට්ටු වලට වඩා උඩින් මගේ ගෙදර තියෙන බඩු මුට්ටු වල මේ වටින දේවල් ගේන්න ඕන කියලා. ඇත්තටම එයාට ඒකට සල්ලි නැත්තම් යාළුවාගේ ගෙදර තියෙන දේවල් ගෙනල්ලා තියෙන එයාගේ ධනයට සාපේක්ෂව, එයාගේ වත්කම් වලට සාපේක්ෂව. එච්චර වත්කමක් නැති මිනිස්සෙක් කාගේ හරි ගෙදරක තියෙන බඩුවක් මුට්ටුවක් දිහා බලලා කල්පනා කරොත් ඊට වඩා වටිනේව මගේ ගෙදරට ගේනවා කියලා. ඉතින් යාට වෙන්නේ මොකද්ද? නායකාරයෙක් වෙන්නේ. යාට වෙන්නේ නායකාරයෙක් වෙන්නේ. ඊට පස්සේදී වෙන්නේ තියෙන දේවලුත් නැති කරගන්න. දැන් ඔය ලංකාවේ වෙමින් තියෙන එක රටක් විදියට වෙමින් තියෙන්නේ. නේද? ලෝකේ රටවල් වල ගිහිල්ලා ඔය මතු පිටින් පේන සංවර්ධනයේ කෑලි, මතු පිට ඒවා කොන්ක්‍රීට් සංවර්ධනයේ, ඉන්ටර්ලොක් සංවර්ධනයේ වගේ කෑලි රටවල් වලින් අහුලගෙන යනවා. අහුලගෙන ගිහිල්ලා දරා ගන්න බැරි ණය කඳු අරගෙන ඒව කරන්න යනවා. ඒව කරලා හිතින් අපිත් සිංගප්පූරුව වගේ වෙනවා. හිතින් අපිත් ඇමරිකාව වගේ වෙනවා. හැබැයි ඒ හිතින් කරගන්ට ගියපෝ ඒ සිතුවිලි ඒව හින්දා මේ අනුන්ට සංසන්දනය කරලා ඊට වඩා උඩින් අපේ රට මතු කරලා පෙන්නන්න මේ භෞතික මේ පොඩි සැරසිලි වලින් අපි දරන වෑයමෙන් වෙන්නේ අපිට ඒක දරා ගන්න බැරි වෙනවා. මේ රටවල් වල එහෙම ලස්සනට පාරවල් අයින් වල සරසලා ජොගින් ට්‍රැක් හදලා ඒව තියෙනවා. ඒයි මේ රටවල් වල අතිරික්ත ධනය සංවර්ධනයේ උපරිමයට ගියපු රටවල් වල ඒගොල්ලෝගේ අතිරික්තයේදී ඊළඟට ඒගොල්ලෝ මහජනයාට තව ඒ කියන්නේ අවශ්‍යතාව වෙනුවට ආසාත් සම්පූර්ණ කරන්න. අපේ රටේ අවශ්‍යතාවයවත් සපුර ගන්න බැරුව නාඩු කිලෝ එකත් 115 පැනලා තියෙන වෙලාවකනේ. දුප්පත් මිනිහා කන්න නෙමෙයි මේ මිනිස්සුන්ට අතපය හපා ගන්නට වෙලා තියෙන වෙලාවක අපේ රට තියෙන්නේ. එතකොට ඔබ තේරුම් ගන්නට ඕන බුද්ධිමත්ව අපි වගේ අය
අපේ தත්ත්වය දැනගෙන ජීවත් වෙන්න. අපි අපිට දරා ගන්න බැරි ඒවා කළොත් අනුන්ගේ ගෙවල් වල කරන ඒවා දැකලා ඒවා කරලා සතුටු වෙන්න ගියොත් අල්ප සතුටක්, తాවකාලික සතුටක් පොඩි කාලයක් ලබන්න පුළුවන්. හැබැයි ඒ සතුට එක්ක එන බය ඊළඟට ණයකාරකම, ඊළඟට ඒ ණයකාරකම ඇතුලේ තියෙන දේවලුත් අහිමි කරගන්න එක. ඒවා ගොඩක් අය ගෙවල් වලත් කරගෙන තියෙනවා. අපේ රටක් විදියට නම් අපි ඒක හොඳටම ඒ සාරම්භ ගතිය ඉදිරියට ඇවිල්ලා අපි කරපු මෝඩ වැඩවලින් අපි ගොඩක් අමාරුවේ වැටලා ඉන්නවා. ගොඩක් අමාරුවේ වැටලා ඉන්නවා. රටක අවශ්‍ය දේවල් සංවර්ධනය නොකළ යුතුයයි මා සිතන කෙනෙක් නෙමෙයි. රටක අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්න ඕන, සංවර්ධනය කරන්න ඕන. ඒත් අපි මතු පිටින් පේන දේවල් වලින් අපේ මනස ටික දවසකට සතුටු කරගත්තට බහුතරයක් මිනිස්සු ඉන්නේ දුගී දුප්පත්කමේ ගිලිලා නම් ඒ මතු පිටින් පේන දේවල් කොච්චර හිස් දේවල්ද, කොච්චර පුහු දේවල් වෙනවද. ඒ නිසා ණය වෙලා ගෙදරක් ඉස්සරහා කාර් එකක් නවත්ත ගත්තට මිනිස්සු නොකා නොබී නම් ඉන්නේ. ණය වෙලා ලෝකෙටම පේන්න ගන්න පුළුවන් ලොකුම වෙඩින් එක ගත්තට එදායින් පස්සේ ඒ දෙන්නට සිද්ධ වෙන්නේ විවාහෙන් පස්සේ අඩුම පැයක්වත් මුණ බලාගෙන කතා කරන්න, කැම ටිකක්වත් කන්න වෙලාව නැති කරගෙන ණය ගෙවන්න වෙහෙසෙන්න නම් එතකොට අර පොඩි වෙලාවක් ගත්තෝ ඒ ආස්වාදය, අරයාගේ වෙඩින් එකට වඩා මගේ එක හොඳටම කරා කියලා ගත්තු ආස්වාදය නිමා වෙන්නේ සමහර විට දික්කසාදකින්. එයයි ඒ ඇති කරගනු ලබන ණයකාරකම් වල ඊළඟට ඒවයින් නිදහස් වෙන්න දෙන්න යන්ත්‍ර දෙකක් වගේ වැඩ කරන්න ඕන. යන්ත්‍ර දෙකක් වගේ වැඩ කරන්න ඕන. මැෂින් බවට පත් වෙන්න ඕන. පත් වෙලා ඒවයි පිස්සු හැදිලා දුවද්දී ආදරය, සෙනෙහස පෑල දොරින් පලා යනවා. ණයකාරකම වැඩි වුණාම ඒව ඉවර වෙනවා. ඊළඟට චුට්ට ඇත්තන් නොරිස්සන්න පටන් ගන්නවා. කේන්ති යන්න පටන් ගන්නවා. සතුටින් වචනයක් කතා කරන්න වෙලාවක් නැති වෙනවා. එයයි දෙන්නම ඉන්නේ ආතතියක. සාරම්භය ලෞකික ජීවිතයට ආවන් ලෞකික ජීවිතේ විනාශ වෙන්නේ මේ විදියට. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ කියලා දීපු දේවල් මිනිස්සු ගත්තොත් හරියට මුළු ජීවිතයම ලස්සන කරගන්න මිනිස්සුන්ට පුළුවන්. බුදුහාමුදුරුවෝ කියපු දේ අහන්න ඕන. හරියට ඒ බුදුහාමුදුරුවන්ගේ උපදේශ පිළිපදින මිනිස්සුන්ට කොතනකවත් වරදින්නේ නැහැ. මේ කියන්නේ ලස්සනට වෙඩින් එකක් ගන්න එපා කියලාද? නැහැ. ලස්සනට පාරක් තොටක් හදා ගන්න එපා කියලාද? නැහැ. ඒක හදා ගන්න. හැබැයි අනුන්ට වඩා උඩින් ඉන්න නම් කරන්නේ එතනම තියෙන්නේ අනුවණකම කියලා මතක තියාගන්න. හැබැයි තමන්ගේ ආදායමට සාපේක්ෂව, තමන්ගේ තියෙන වත්පොහසත්කම් වලට සාපේක්ෂව කරන දේවල් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ට හොඳ ආදායමක් තියෙනවා නම් වාහනයක් ගත්තම මොකද වෙන්නේ? හොඳ වාහනයක් කරන් පාවිච්චි කරන්න. තමන්ට හොඳ ආදායමක් තියෙනවා නම් තමන්ගේ ගේ දොර කොච්චර පහසුකම් එක්ක හදාගත්තත් බුදුදහමෙන් අහන්නේ ඇයි මොකටද ඕව හදාගත්තේ කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් අනුන්ව පරද්දන්න නම් ඒ ක්‍රියාව කරන්නේ ඔබ ලොකු රැවටීමක ඉන්නවා. ඒක බුද්ධ ධර්ම නෙමෙයි. ඒක බුද්ධ ධර්ම නෙමෙයි. ලොකු රැවටීම. තමන්ටම තමන් අහුවීමක එතෙන්ට වැටෙන්න එපා. ඉතින් හොඳයි. අද දේශනාවත් ඔබ ඉගෙන ගත්ත සාරම්භය. කුසල පක්ෂයට කොයි විදියටද හානි කරන්න පුළුවන්? කුසල පක්ෂයේ දුන අකුසල පක්ෂයේදීලා අපි දුගතිගාමී වීම කරාම ගෙනියන්න පුළුවන් කොහොමද? ඊළඟට සාරම්භසිත ලෞකික ජීවිතයේදී ඇති වුණොත්, සාමාන්‍ය දිනදා ජීවිතයේදී ඇති වුණොත් රටක් පිරිහෙන්නේ කොහොමද? සමාජයක් පිරිහෙන්නේ කොහොමද? ආදී වශයෙන් බොහෝ දේවල් අද දේශනාවේදී ඔබට
ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා. අපි ඊටාම සතුට වෙනවා ඔබත් එක්ක මේ දහම් කතාව සිත කරන්ට ලැබීම ගැන. ඉතින් තරුණ දරුවෝ දෙන්නෙක් ඒගොල්ලෝ තාම විවාහ වෙලත් නැහැ. මුණ ගැහිලා අවුරුද්දක් විතර වෙන්නේ. එකිනෙකා හැබැයි එකිනෙකාගේ අනාගත යහපත ප්‍රාර්ථනා කරමින් එකිනෙකාගේ අම්මට තාත්තට ආශිර්වාද කරගනිමින් මේ උතුම් පින්කම ඒ අෂාන් පුතා අපිට ආරාධනා කරලා සිද්ධ කළේ. ඉතින් අෂාන් පුතාටත් ඒ නයනී දුවටත් ඒ දෙන්නටම අපි ආශිර්වාද කරනවා. එයන්ට අනාගතයේ වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්නට මේ ධර්මෝපදේශයන් උදව් වේවා කියලා. විශේෂයෙන්ම සාරම්භය ගැන ඉගෙනගත්තු දේවල් ඒ දුවටත් පුතාටත් අනාගතයේදී ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම තමයි ඒ දෙපළගේ ආදරණීය මව්දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට සියලුම ආකාරයෙන් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව චිරජීවනයේ ලැබේවා. ඒ වගේම බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබටත්, ලංකා වාසීන්ට, ලෝක වාසීන්ට සියලු දෙනාටත් මේ වසංගතයෙන් නිදහස් වෙන්නට මේ කරදරය එක්ක දැන් අපි ඕනවටත් වඩා කාලයක් පීඩා විඳින්මින් ගමන් කරනවා. හැමෝම අම්මා තාත්තා බලන්ට බෑ, යන්ට විදියක් නැහැ. දුවා දරුවෝ බලන්ට යන්ට විදියක් නැහැ. සහෝදර සහෝදරියෝ එක්ක දවසක් ගත කරන්ට විදියක් නැහැ. මූණ බලාගෙන කතා කරන්ට විදියක් නැහැ. මූණු වහගෙන දුක් විඳිනවා. මේ අවාසනාවන්ත පරිසරය වෙනස් කරගන්නට දෙවියෝ උපකාර කරත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ හැමට ලැබේවා. උතුම් දෙවිවරු පින්කම කරපු අෂාන් පුතාටත් නයනි දුව ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටත් ඔබටත් ආශිර්වාද කරත්වා. මා මේ ජපානයට වැඩම කරලා අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නේ අපේ පූජනීය සුදම්ම ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර අනුග්‍රහය නිසා. උන්වහන්සේටත් මේ සේනාසනයන් සියල්ලම ආධිපත්‍ය හොබවන පූජනීය සුදම්ම ස්වාමීන් වහන්සේ, මාත් එක්කම කනගවා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින කනගවා භාවනා මධ්‍යස්ථානාධිකාරී, සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී මගේ සහෝදර සද්ධාභාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ඔබටත් බණ දේශනාව අහන්ට සජීවීව එකතු වුණු අපේ ස්වාමීන් වහන්සේලාටත් ඔබ හැම දිනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනයේ උදා වේවා. සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ අසන් පුතා සහ නයනි දුව නමින් මිය ගියපු සියලුම ඥාතීන්ටත්, බණහපු ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, මේ වසංගතය නිසා ලෝකෙ පුරාම මිය ගිය සියලු දෙනාටත් මේ පින්වත් වේවා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. ඔබේ අපේ ඥාතීන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් බලයෙන් මෙලොව සැනසෙල්ල ලැබේවා, පරලොව සැනසෙල්ල ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ පින කුසලය පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.